ආයුබෝවන් සුබ දසනක් ප්‍රාර්ථනා කරනවා. අද 2022 7 වෙනි මාසයේ 8 වෙනිදා සිකුරාදා දවස වැඩ කරන සතියක අවසන් දවසේ අපි ඔබ මුණ ගැහෙනවා. සියත පත්තරයේ සමගින් හැමෝටම ප්‍රාර්ථනා කරනවා බොහොම යහපත් වූ සිතුවිලි ඇති වෙන දවසක් බවට පත් වේවා කියලා. එමුනම් අපි යමු අද දවසේ පුවත්පත් වලට, ජාතික පුවත්පත් වල මුල් පිටුවේ සිරස්තලවල සිට තවත් ඔබට වටින බොහෝ දේවල් අද දවසේත් බෙදා දෙන්න සූදානම් වෙලයි අපි මේ මුණ ගැහෙන්නේ. මුලින්ම යන්න සූදානම් වෙන්නේ අද පුවත්පතට. අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා තමන්ගේ ප්‍රධානම සිරස්තලයේ විදිහට තෙල් නැති තත්ත්වය තවත් දිගු කාලයක් කියලා ප්‍රශ්නාර්ථකුත් එක්කයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. කනිත් තෙල් සංස්ථාව සතුව රුපියල් නැහැ. CPC රුපියල් බිලියන 217ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලයි. සල්ලි අච්චු ගහන්නේයි භාණ්ඩාගාරය මහා බැංකුවට කියයි. මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ඡායාරූපත් එක්ක මේ වාර්තා කරන්නේ. එහි තවදුරටත් සඳහන් වෙනවා ලංකා කනිත් තෙල් සංස්ථාව සතුව මේ වෙනට රුපියල් නොමැතිවීම බරපතල අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවත් එම නිසා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා ඇති බවත් මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි කියලා තමයි කියන්නේ. මේ විදිහට ලංකා කනිත් තෙල් සංස්ථාව සතුව රුපියල් නැති වෙන්න හේතුව මොකක්ද? මොකද මිනිස්සු තෙල් ගහන්නේ ණයට නෙවෙයි, නිකන් නෙවෙයි. රුපියල් නැති වෙන්න හේතුව මොකක්ද කියන එකත් සොයා බැලිය යුතු කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ. පෙට්‍රල් හා ඩීසල් ලීටරේ රුපියල් 250කට දෙන්න පුළුවන්. ඊයේ ඇති වුණු ආందోලනාත්මක සිද්ධිය කතාබහ මේ විදිහට ඉදිරිපත් කරන්නේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා තමයි මේ විදිහට කිව්වේ. සභාපතිගේ ප්‍රකාශය සත්‍ය නම් ඉන්ධන වැඩිමිලට විකිණීමේ තීරණයගත් සියලු දෙනා සිටුවා පස්ගසිය යුතුයි. අමාත්‍ය මහින්ද අමරවීර ඒ විදිහට කියනවා. ඒක නම් කතාව ඇත්ත තමයි. මේ තරම් අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙන්නට හේතු වෙලා තිබෙනකොට මේ ඉන්ධන වලිනුත් මොකක් හරි හොර වැඩක් කරලාද කියන ප්‍රශ්නේ මේ කාරණාවත් එක්කෙනවා. පෙට්‍රල් ඩීසල් ලීටරයක් රුපියල් 250කට දෙන්න පුළුවන්කම තියෙද්දි අපි දැන් ගන්න කීයටද මේ වෙලාව වෙනකොට? ඇයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ? මේ පිළිබඳව ඇත්තටම සොයා බලා කටයුතු කළ යුතුම කාරණාවක්. මේ තොරතුරු පිළිබඳව තවත් තොරතුරු අපි කතා බහ කරන්න සූදානම්. මොකද අද දවසේ ජාතික පුවත්පත් සියල්ල එහෙම පහේ මේ පිළිබඳව ටිකක් දීර්ඝව විස්තර කතා බහ කරනවා. ඉදිරියේදී ඒ පිළිබඳව අපි ටිකක් වැඩිපුර කතා බහ කරමු. අද පුවත්පතේ තවත් සිරස්තලයකට අපි යන්න සූදානම් වෙන්නේ. ජනපතිට ඉවත් වන ලෙස බල කරන විරෝධතාවයේ හෙට කොළඹ විරෝධතාවයට සමගාමීව රට පුරා විරෝධතා කියලා තමයි තොරතුරු ඉදිරිපත් කරන්නේ. ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරන අන්තරේ විරෝධතාවය අද දවසේ පැවැත්වුණා කියලා තමයි ඒ අතරතුර වාර්තා කරන්නේ. මහා බැංකුවේ පොලි අනුපාතය පිළිබඳව අද දවසේදී කතා බහ කරනවා. මහා බැංකුවේ පොලි අනුපාතික ඓතිහාසික ලෙස තවදුරටත් ඉහළට ස්ථාවර තැන්පතු සහ ණය පොලි තවදුරටත් ඉහළ යාවි කියලා තමයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100කින් එනම් පිළිවෙලින් 14.5 බිඳුවක් සහ 15.5 බිඳුවක් දක්වා ඓතිහාසික ලෙස ඉහළ නංවා තිබෙනවා කියලා තමයි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. කොහොම නමුත් මේ විදිහට තොරතුරු වාර්තා වෙනකොට තවත් ඡායාරූප ප්‍රවෘත්තියක් අද දවසේදී ඉදිරිපත් කරනවා ආද පුවත්පත. ජනපති අගමැති ඉවත් වනු මහා සංඝරත්නය කොටුව බෝගස අසල මහා සත්‍යග්‍රහයක් ආරම්භයි. ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉවත් වන ලෙස බල කරමින් ඊයේ සවස සිට මහා සංඝරත්නය කොළඹ කොටුව බෝගස අසල සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළේ කියලා තමයි මේ සඳහන් වෙන්නේ. මෙම ඉල්ලීම ඉටු කරන තෙක් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය පවත්වන බවද මෙම සත්‍යග්‍රහය සංවිධානය කළ භික්ෂු සංවිධානයක මතුව සඳහන් කරයි කියලා සටහන් වෙනවා. මහා සංඝරත්නය පාලකයෙක්ව පත් කරගත්තා. දැන් මහා සංඝරත්නයම මේ මොහොතේ ඉල්ලීම් කරනවා මේ වෙනස සිදු කරලා දෙන්න, මේ දෙදෙනාට ඉවත් වෙන්න කියන කාරණාව, විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ඉවත් වෙන්න කියන කාරණාව. භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට හා සාමකාමීව රැස්වීමේ අයිතියට පොලිසිය ගරු කරනවා. පොලිස්පති CD වික්‍රමරත්න මහත්මයායි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ඒ සමගම රක්නා ලංකා ඇතුළු තවත් ආයතන තුනක් ඇමති ධම්මිකට ලබා දීලා තිබෙනවා කියන තොරතුරු වාර්තා කරනවා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ අමාත්‍යාංශය යටතේ රක්නා ආරක්ෂණ සමාගම ආරක්ෂණ ලංකා සමාගම සෙලන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ හොටෙල් ඩිවෙලොපර්ස් පෞද්ගලික සමාගම යන සමාගම් ඇතුළත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ නිකුත් කරලා තියෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. ඉන්ධන පොලිමේ තවත් මරණයක් වාර්තා වෙනවා.
දින 3ක් පයාගල පෙට්‍රල් පොලිමේ සිටි 60 හැවිරිදියෙක් මියයි කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. අපි දැක්ක තවත් පුවත්පතක සඳහන් වෙනවා මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා කියලා. ඉදිරියේදී අපි මේ පිළිබඳව සොයා බලමු. මේ තොරතුර පිළිබඳව මෙන්න මේ විදිහට තවදුරටත් සඳහන් වෙන්නේ පෙට්‍රල් ලබා ගැනීම සඳහා දින 3ක් පයාගල IOC ඉන්ධන පිරුම් මහලේ පොලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඊයේ අලුයම ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පයාගල පොලිසිය ප්‍රකාශ කරනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුවරාව තවත් තුන්වන පටුමගේ පදිංචි හිලරි ප්‍රනාන්දු නැමැති අවුරුදු 60ක වයසක පුද්ගලයෙක් කියලා තමයි මේ තොරතුරේ කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබෙන්නේ. පාස්පෝර්ට් ගන්න පැමිණි ගැබිණි මව දරු ප්‍රසූතියට රෝහලට බහලුම් රත 90ක් ධාවනයෙන් ඉවතට කියලාත් කියනවා. වර්තමානයේ තිබෙන තෙල් ප්‍රශ්නයත් එක්ක බහලුම් කන්ටේනර්ස් 90ක් ධාවනයෙන් ඉවත් වෙලා තිබෙනවා කියන තොරතුර තමයි ඒ විදිහට අද පුවත්පත වාර්තා කරන්නේ. ඒ ඔබට ඉදිරිපත් කරේ අද දවසේ අද පුවත්පතේ මුල් පිටුවේ තිබෙන ප්‍රධානම සිරස්තල සියල්ලම. ඊළඟට මම යනවා ඔබත් සමග අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නට. ඉදිරි මාස කිහිපයේදී උද්දමනයේ 70% දක්වා ඉහළට මහ බැංකුව අනතුරු අඟවයි. ඒ තමයි ප්‍රධාන සිරස්තලය. ඉදිරි මාස කිහිපය තුළ මෙරට උද්දමනයේ 70% දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි. ඊයේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුවකදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පැහැදිලි කරමින් මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව පැවසීය. ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුවට 100ක් හම්බෙන්න තමයි යන්නේ. 70% දක්වා ඉහළට උද්දමනය. රෝහල් සේවකයින්ගේ රාජකාරී සීමාවේ සති දෙකකට වරක් කැඳවයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල් වල සෙවීම යුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කොටස් දෙකක් යටතේ සති දෙකකට වරක් සේවයට කැඳවන්නේ යයි සෞඛ්‍ය ලේකම්වරයා විශේෂ චක්‍ර ලේඛනින් සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට හා පළාත් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දීලා තිබෙනවා කියලා තමයි ඒ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. සෞඛ්‍ය සේවකීන්ට අද සහ හෙට ෂෙඩ් වැසේ. අද සහ හෙට සෞඛ්‍ය සේවකීන්ට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා ඉන්ධන නිකුත් කිරීමේ අත්හිට වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි කියලා කියනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනකශ්‍රී චන්ද්‍රගුප්තගේ අස්සනින් යුතු ලිපියක් සෞඛ්‍ය සේවකීන්ට පමණක් ඉන්ධන ලබා දීමට වෙන් කර තිබූ ඉන්ධන පෙරමුම් මහල් වෙත යොමු කරලා තිබෙනවා කියලා කියවෙනවා. සාමාන්‍යයෙන් සිකුරාදා සහ සෙනසුරාදා දවස් දෙක සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෙන් කරනවා කියලා එහෙම නැත්නම් උන්ට විශේෂ සේවයක් විදිහට සලකලා තෙල් ලබා දීමේ කටයුත්තක් තිබුණා. නමුත් එය අද සහ හෙට අත්හිටුවා තිබෙනවා කියන කාරණාව තමයි ඒ කියවෙන්නේ. ලංකාවේ අර්බුදයට චීනයත් වගකිය යුතුයි. තායිවානයේ කියයි. නයන තරංග ගමගේ තොරතුරු වාර්තා කරනවා අරුණට. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයේ වගකීමෙන් කොටසක් චීනයට පැවරෙන බව තායිවානය ප්‍රකාශ කරයි. තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ජොන් ඕ මෙම චෝදනාව එල්ල කරලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. අද පුවත්පතේ තිබුණු ඡායාරූප ප්‍රවෘත්තියම අරුණ පුවත්පතත් ඡායාරූප ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කරනවා. මහා සංඝරත්නය කොළඹ කොටුව බෝධිය අසලට පැමිණෙමින් මේ සත්‍යග්‍රහයට සම්බන්ධ වීම පිළිබඳව කොට්ටුවේ බෝධිය අසල සත්‍යග්‍රහය බොරුව පරදවමු යුක්තිය ඉටු කරමු යන මෙයින් ත්‍රිනිකායක භික්ෂු සංවිධානයක මතුව විසින් සංවිධානය කළ සත්‍යග්‍රහය ඊයේ කොටුව බෝධිය අසලදී ආරම්භ වූ කියලා තමයි ඒ සඳහන් කරලා තියෙන්නේ. උද්ඝෝෂණ වළක්වන ඉල්ලීම උසාවිය ඉවත දමයි. මේ සිද්ධිය පිළිබඳව ඉදිරියේදී 9 වෙනිදා දවස පිළිබඳව ලොකු ආందోලනයක් සමාජය තුළ පවතින වෙලාවක මේ තොරතුරු වාර්තා වෙන්නේ. අද 8 වෙනිදා සහ හෙට 9 වෙනිදා දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පිටි ප්‍රදේශයට උද්ඝෝෂණ කරුවන් ඇතුළු ඉල්ලුමක් වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කරන ලද ඉල්ලීමක් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කරයි කියලා තමයි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. වගකීමෙන් කටයුතු කරන්න උද්ඝෝෂකයින්ට පොලිස්පති කියයි. උද්ඝෝෂකරුවන් එහෙම නැත්නම් ජනතාව වගකීමෙන් කටයුතු කරන්න තමයි හෙට සූදානම් වෙලා ඉන්නේ මේ කියවෙන විදිහට. තවත් තෙල් මරණ දෙකක් අරුණ පුවත්පත වාර්තා කරනවා. ඉන්ධන ලබා ගැනීම අරමුණින් පයාගල IOC ඉන්ධන පෙරමුමේ රැඳී සිටි පුද්ගලයෙකු සහ බම්බලේ පිටියේ IOC ඉන්ධන පෙරමුමේ සිටි අයෙකු ඊයේ මිය ගිහිල්ලා තිබෙනවා කියන ප්‍රවෘත්තිය තමයි මේ වාර්තා වෙන්නේ. කැසිනෝ බදු ගැන කිව්වහම ධම්මිකට ඩෝන් ගිහින්
එචාප මහලේකම් ඒ විදිහට කියනවා. නයන තරංග ගමගේ තොරතුරු වාර්තා කරනවා. කැසිනෝ ව්‍යාපාරිකයන්ගේ බදු අය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ පියවර ගන්නා විට ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරාට රිදෙන්නේ මන්දයි එක්සත් ජනතා පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර විමසිය කියලා කියන්නේ. ඊයේ ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් එජාප මහලේකම්වරයා මේ ප්‍රකාශය කිරීම සිදු කරලා තිබෙනවා. කැසිනෝ ටෝකන් වහාම අත්හිටුවයි. කැසිනෝ ශාලාව වෙත ඇතුළු වන පුද්ගලයන්ට විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරලා තිබෙනවා. එයයි ඒ කියවෙන්නේ. පුළුවන්කම තිබෙද්දී රුපියල් 250ට තෙල් නොදෙනවා නම් හිටුවා පස් ගහන්න ඕන. මහින්ද අමරවීර අද දවසේ සියලුම පුවත්පත්වල තිබෙන සිරස්තල අතරට මේ සිරස්තලයත් එකතු වෙනවා. සහන මිලට තෙල් නොදුන්නොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඒ විදිහට කියන්නේ. අරුණ සහ අද පුවත්පත්වලටයි අපි අවධානය යොමු කරේ. සියත පත්තරය තුලින් තවත් පුවත්පත් ගණනාවක තොරතුරු ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම්. රැඳිලා ඉන්න සියත පත්තරයේ සමගින්. විශ්වාසනීය නාලිකාවෙන් විශ්වාසනීය පුවත්පත් වැඩසටහන සියත පත්තරයේ සමගින් එලිත් අපි සජීවී මුණ ගැහෙනකොට ලංකාදීප පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ලංකාදීප පුවත්පතේ මුල්ම ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ තෙල් ගේන්න සල්ලි නැහැ. අපි ළඟ නැහැ තෙල් සංස්ථාව එහෙම කියනවා. අපි ළඟත් නැහැ භාණ්ඩාගාරයත් එහෙම කියනවා. අච්චු ගහලා තමයි දෙන්න වෙන්නේ මහ බැංකුව එහෙම කියනවා. උද්දමනය 70%ට නගීවි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් අච්චු ගසා ලබා නොදුන්නහොත් රටේම තෙල් නැතිවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ පැවසී කියලා කියනවා. ඛනිජ තෙල් සංස්ථාව භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 21700ක මුදලක් ඉල්ලා ඇති බවත් භාණ්ඩාගාරයට ලෙස මුදල් ලබා ගැනීමට නොහැකි වීම නිසා මේ මුදල් ලබා දීමට සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට බවත් අධිපතිවරයා කිව්වේ කියලා කියන්නේ. එතකොටම මෙන්න මේ විදිහටත් කියවෙනවා අපි ළඟත් නැහැ කියලා භාණ්ඩාගාරය කියනකොට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේ. ඛනිජ තෙල් සංස්ථාව භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 21700ක් ඉල්ලා ඇතැයිද ඔවුන් මෙම මුදල් ලබා ඉල්ලා ඇත්තේ ඩොලර් මිලදී ගැනීමට යයිද අධිපතිවරයා කිව්වේ කියලා සඳහන් වෙනවා. එම මුදල් භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ ඒ කියන්නේ කැෂ් ෆ්ලෝ එකෙන් තිබු එකක් නොවන බව කී අධිපතිවරයා මෙසේ ඉල්ලූ සැනින් භාණ්ඩාගාරයට රුපියල් කෝටි 20000ක් ලබා දෙන්නේ කෙසේදයි ප්‍රශ්න කරා කියලත් සඳහන් වෙනවා. භාණ්ඩාගාරයට මේ මුදල් ලබා දීමට නොහැකි නිසා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ මුදල් ඉල්ලා ඇතයි ඒ වෙනුවෙන් අදාළ මුදල අච්චුකසන ලෙස ඉල්ලා ඇතයිද අධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. අපිට නම් ඉතින් මේ දේවල් ඇහෙනකොට හිතට එන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඔබටත් එහෙම ඇති. මොකද මේ තෙල් ගේන්න සල්ලි නැහැ කියලා තෙල් සංස්ථාව ඇයි මේ විදිහට කියන්නේ? ලබා ගන්න මුදල තෙල් ලීටරයකට ගන්න මුදල කොයිතරම් ඉහළද? පෙට්‍රල් ඩීසල් සුපිරි පෙට්‍රල් සුපිරි ඩීසල් වලට ඇයි මේ සල්ලි නැහැ කියන්නේ? මොකක්ද හේතුව? ඔය අතරදී අපිට යම් යම් ආරංචි මාර්ග වලින් දැනෙනවා සමහරුන්ගේ පඩි වැඩි කරලා තිබෙනවා කියලා මේ පහුගිය දවස් කිහිපය තුළ මේ සංස්ථාවන් වල මේවා පිළිබඳව දැන් නම් හොයා බලපු යුතු කාලය සහ ඒවට අවශ්‍ය නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියන එක ඉතාමත් ඉක්මනින් කඩිනමින් සිදුවේ දෙයක් නැත්නම් මේ රට යන ගමනත් එක්ක හිතා ගන්න බැරි වේවි අනාගතයේ කොතනද අපි නවතින්නේ කියලා. තෙල් ගේන්න සල්ලි නැහැ කියනකොට තෙල් ගන්න තියෙන පොලිමේ කොයිතරම් තදබදයක් තියෙනවද කියලා කොයිතරම් පොලිම් තිබෙනවද කියලා හොඳටම පැහැදිලි වෙන ඡායාරූපයක් ලංකාදීප පුවත්පත අද දවසේ ඉදිරිපත් කරනවා. හැලොක් සිටි IOC තෙල් පොලිමේ දිග කියලා. ඔබ මේ දකින්නේ මේ විදිහට මිනිස්සු වැඩි ගානකට හරි තෙල් මිලදී ගන්න. එහෙම නැත්නම් මේ වැඩි කරලා තිබෙන අධික මිලත් එක්ක හරි තෙල් මිලදී ගන්න මේ තරම් පොලිමේ ඉන්නවනම් ඇයි සල්ලි නැහැ කියලා කියන්නේ. කොළඹ හැලොක් සිටි IOC ඉන්ධන පෙරමුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඊයේ තිබූ වාහන පොලිම් වලින් කිරුළුපණ දෙසට දිවෙන මායා මාවත වැසී ගොස් තිබුණු අයුරු කියලා තමයි මේ විදිහට මේ ඉදිරිපත් වෙන්නේ. මේ ඔබ දකින්නේ උගක් පුවත්පත්වල දවසේදී කොළඹ නගරයේ ඉන්ධන මහල් වල තිබෙන තදබදය විතරයි. නමුත් අපිට ආරංචි වෙනවා ලංකාවේ බොහෝ තැන්වල මාර්ග වසාගෙන නගර වසාගෙන සාමාන්‍ය කටයුතු කරගන්නට බැරි වෙන මට්ටමින්
මේ විදිහට පාරවල් වැහිලා ඉන්ධන ලබා ගන්නට මිනිසුන් පෝලින් වල ඉන්නවා කියන ආකාරය රට පුරා ඉන්න ජනතාවගෙන් මේ පිළිබඳව විමසද්දී ඒ තොරතුරු අපිට ලැබෙනවා. එහෙමනම් මේක තමයි වර්තමාන තත්ත්වය. සෑම පවුල් 10කින් පවුල් 3ක් බඩගින්නේ ඩොලර් කෝටි 6ක ජාත්‍යන්තර ආධාර ඕන ලෝක ආහාර වැඩසටහනයි එහෙම කියන්නේ. අහස උස්සට ගිය ආහාර මිල වාර්තාගත උද්ධමනය ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 62කට ආසන්න පිරිසක් Taman ආහාරයට ගන්නා ඊළඟ ආහාර වේල සොයාගන්නේ කෙසේදයි අවිනිශ්චිතතාවයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ ආහාර අනාරක්ෂිත බව පිළිබඳව නවතම තක්සේරු වාර්තාව පෙන්වා දීලා තියෙනවායි කියන කාරණාව දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ලංකාවේ පවුල් 10කින් 3ක් ඉන්නේ බඩගින්නේ. එයයි මේ කියන්නේ. මහ බැංකුව පොලි ඉහළ දමයි. බැංකු පොලි අනුපාතිකයේ ඉහළ දම මිනිසිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවරගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. විදේශිකයන්ට කැසිනෝ ශාලාවල ටෝකන් දීම අහෝසි කියලා කියනවා. මේ පිළිබඳව පිටියක් කතා බහ කරා පසුගිය පුවත්පත් කිහිපයකුත් එක්ක. දුවන්න බැරි දුම්රිය මැදිරි 103ක් ගෙන්නුවේ ඇයි? කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය. අප්‍රසාදය විතරක් පළවෙලා නම් බෑ. මේවා කරපු අයට දඬුවම් ලබා දීම සහ හැකිනම් මේ කරපු වියදම් මහපව් ලබා ගන්න කොහොමද කියන කාරණා හෝ සොයා බලන්න වෙයි. ඒ අයගෙන් හරි කරන්න බැරි කාරණා වෙන්න පුළුවන්. නමුත් මෙවැනි දේවල් ඉදිරියට නොවෙන්නට දැඩි දඬුවම් ලබා දීම අනිවාර්යෙන් කරන්න ඕන. මොකද මේ දුම්රිය මැදිරි 103ක් ගෙන්නලා ඒවා දුවන්න බැරුව මේවා තක්සේරු කරලා වාර්තාවන් අරගෙන සොයා බලලා නෙමෙයිද මේ දේවල් කරන්නේ. ඇයි නිලධාරීන් පත් කරලා තිබෙන්නේ? නිලධාරීන්ගේ තියෙන වගකීම් මේ ඉටු කරලාද තියෙන්නේ? එහෙම නැත්නම් මේ Tamanගේ මඩිය තර කර ගන්නට කරපු වැඩ විතරක්ද වෙලා තියන්නේ හුඟක් තැන්වල. පාස්පෝර්ට් පොලිමේදී ගැබිනි මවක දරු උපතක් බත්තරමුල්ල පිහිටි ආගමන විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම පොලිමේ රැඳී සිටි ගැබිනි මවක ඊයේ අලුයම බිලින්දිය ප්‍රසූත කරලා තිබෙනවා කියලා තමයි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. ඒ අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාවේ ඊටපු නිලධාරීන් එකතු වෙලා ඒ ගැබිනි මාතාව ඊටමත් ඉක්මනින් රෝහල් ගත කරයි කියලා ආරංචි වෙනවා. මේ වෙනකොට ඒ ඉපදුණු අලුත් බිලින්දා බොහොම සුවෙන් ඉන්නවයි කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. තෙල් සපයන ගණන්දිනුවකට රුසියන් සමාගමකින් එයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. අපි මේ පිළිබඳව ටිකක් තොරතුරු හොයා බලන්න සූදානම් වෙනවා තවත් ඉදිරියේදී. දුවන්න බැරි සමවැන්න ඇමරිකන් සම්බාධක රුසියන් ශ්‍රී ලංකා ගණන්දිනුවකට බලපාන්නේ නැහැ. ඇමරිකානු තානාපති තමයි එහෙම කියන්නේ. ඇමරිකන් සම්බාධක රුසියන් ශ්‍රී ලංකා ගණන්දිනුවකට බලපාන්නේ නැහැ. ඇමරිකාවේ තානාපතිවරයා ඒ විදිහට කියනවා. ඉන්දීය ආධාර වලින් බෙදන්න ගෙන හාල් මිටි 25ක් හොරා කාලා. ඒවත් තාම නැවතිලා නැහැ. තාම වෙනස් වෙලා නැහැ. මේ තරමටම රට අගාධයට ගිහිල්ලා ජනතාව මේ තරම් පීඩනයකටපත් වෙලා පවුල් 10කින් 3ක් බඩගින්නේ ඉන්නවයි කියලා තොරතුරු වාර්තා වෙනකොටත් ඉන්දීය ආධාර වලින් බෙදන්නගෙන ආපු හාල් මිටි 25ක් හොරෙන් කාලා. මොකක්ද මේ මිනිසුන්ගේ තියෙන මානසිකත්වය, මිනිසුන්ගේ තියෙන තත්ත්වය මොකක්ද? මේ සත්තුවත් කරන්නේ නැති තත්ත්වයේ දේවල් තමයි වර්තමානයේ සමහරක් මිනිසුන් කරන්නේ. තෙල් නැතිව മന്ത്രിවරු 50ක් ගමේ හිර වෙලා. දුම්රියේ වර්ජනයක් පැය දෙකකට පසු යලි වැඩ. පයාගල තෙල් පොලිමේදී ත්‍රිරෝද රියදුරෙක් මරුට පෝලිම් මරණ 15ට නැගී. පෝලිම් වලම මරණ 15ක්. ඒක තමයි තියෙන භයානකම තත්ත්වය. මේ තිබෙන පීඩනය, මානසික පීඩනය, ඊට පස්සේ මේ අධික ප්‍රශ්නයත් එක්ක ඊට පස්සේ රාත්‍රී කාලයන් වල පවා Tamanට අවශ්‍ය හේතක්වත් ලබා නොගෙන හරියට ආහාර ටිකක් නැතුව, හරියට වතුර ටිකක් නැතුව ඔවුන් පෝලිං වල දවස් ගණන්, පෝලිං වල මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගිහිල්ලා. අගමැති පුට්ටුවෙන් පක්ෂ නායකත්වයෙන් ජොන්සන් අස්වෙයි. ඒ විදිහට විදේශ පුවත් වලින් තොරතුරක් අද දවසේ ලංකාදීප පුවත්පතේ මුල් සිරස්තලට එනවා. අගමැති පිටුවෙන් පක්ෂ නායකත්වයෙන් ජොන්සන් අස්වෙයි කියන කාරණාව ලංකාවේ සිදුවන නොවන දේවල්, කොච්චර ඉල්ලීම් කරත් සමහර අවස්ථාවලදී සිදු නොවන දේවල් මේ විදිහට ජාත්‍යන්තරයේදී සිදු වෙනවා. ඉතිහාසයේ අපි කාපු ලොකුම ලණුව කාබනික පොහොර පොදුජන පෙරමුණේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා තමයි ඒ විදිහට කියන්නේ. ඉතිහාසයේ අපි කාපු ලොකුම ලණුව කාබනික පොහොර ලණුව කියලා.
අද දවසේදී අපි මේ කතා කරපු කාරණා සියල්ලත් එක්ක විශේෂයෙන්ම මේ තෙල් සපයන්න ගණදිනුවට රුසියානු සමාගමක් එයි කියන තොරතුරු ඇතුළු කරුණු කාරණා කිහිපයක් අපි සොයා බලන්නට යනවා. ඇතුල් පිටුවට තෙල් සැපීමේ ගණදිනුවකට රුසියානු සමාගමකින් එයි. ශ්‍රී ලංකාවට ඉන්ධන සැපීම පිළිබඳව සාකච්ඡා කිරීමට රුසියානු තෙල් සමාගමේ නියුක්තයන් දෙදෙනෙක් ඊයේ පෙරවරුවේ දිනවිනට ආවයි කියන කාරණාව තමයි මේ තොරතුරෙන් කියන්නේ. ඒ දෙදෙනා බහරෙන් සිට ගල්ෆයා ගුවන් සේවයේ GN 144 දරන ගුවන් යානයෙන් ඊයේ උදෑසන 9ට කටුනායක ගුවන්තොටුපළට පැමිණියා කියලා සඳහන් වෙනවා. රුසියාවේ මොස්කව් නුවර සහ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන හිට තිබීම නිසා උන්ට බහරෙන් හරහා මෙසේ කටුනායකට එන්න සිදු වුණා කියලා සඳහන් කරනවා. ඔවුන් දෙදෙනා පිළිගැනීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළට විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණියා කියලා තමයි සඳහන් වෙන්නේ. තෙල් සැපීමේ ගණදිනුට රුසියන් සමාගමකින් නියෝජිතයින් දෙදෙනෙක් ඇවිල්ලා තිබෙනවා කියන කාරණාව. මේ දුවන්න බැරි දුම්රිය මැදිරි 103ක් ගෙන්නුවේයි කියන කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදයේ පළවුණු කාරණාව පිළිබඳව අපි තව දුරටත් තොරතුරු කිහිපයක් හොයලා බැලුවොත් මෙරට දුම්රිය මාර්ගවල භාවිතයට ගැනීමට නොහැකි දුම්රිය මැදිරි 103ක් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් සිදු වෙතයි කියන විශාල මුදල් නාස්තිය සම්බන්ධයෙන් රාජ්‍යයේ ගෙනුම් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදයේ පළ වෙලා තිබෙනවා. ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය මැදිරි 160න් 103ක්ම මෙතෙක් භාවිතයට යොදාගෙන නැතයි කෝපා කමිටුව චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් මේ කමිටුව කළ විමසුමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පවසා ඇත්තේ මෙරට දුම්රිය මැදිරි වල පවතින්නේ වැකුම් බ්‍රේක් ක්‍රමවේදයේ බවයි. නමුත් මෙම අලුත් දුම්රිය මැදිරි වල පවතින්නේ එයා බ්‍රේක් ක්‍රමවේදයේ බව ඔවුන් පෙන්වා දුන්නා. මේ දේවත් අවබෝධ කරගන්න නැතුවද මේ රටට මේ විදිහට දුම්රිය මැදිරි ගෙන්වලා තිබෙන්නේ. මේ නිලධාරීන්ට දඬුවම් කිරීම එහෙම නැත්නම් රැකියාවෙන් ඉවත් කිරීම පවා කරන්න වටින ප්‍රශ්නයක් නෙමෙයි ඇති කරලා තියෙන්නේ රටකට. තමන්ගේ පෞද්ගලික සල්ලි වියදම් කරලා නෙමෙයි මේවා ගේන්නේ. රටේ ඔබේ මගේ මුදල් වියදම් කරලා තමයි මේ දේවල් කරලා තියෙන්නේ. දුම්රිය වර්ජනයක් පැය දෙකකින් පසු යලි වැඩට කියලා තොරතුරු වාර්තා වෙනවා. එහි සඳහන් වෙනවා මේ අතර දුම්රිය වෘත්තීය සමිති රැසක් නියෝජනය කරමින් දුම්රිය සේවකයන් විශාල පිරිසක් මරදාන දුම්රිය මුලස්ථානයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් ඊයේ පෙරවරු විරෝධතාවයක් දැක්වූ අතර දුම්රිය සේවකයන්ට ඉන්ධන බවුසරයක් ගෙන්වා ඉන්ධන ලබා දීමට බලධාරීන් පොරොන්දු වීමත් සමගම පිරිස පැය දෙකකට අධික කාලයකට පසුව විසිර ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද මීට පෙරත් අපි වාර්තා කරා දුම්රිය සේවකයන්ටත් Tamanගේ සේවාව සඳහා පැමිණෙන්නට ඉඩකඩක් ලැබුණේ නැහැ. Tamanට අවශ්‍ය ඉන්ධන ටික නොලැබුණු නිසා කියන කාරණාවත් එක්ක ඒ විසඳුවට පස්සේ වර්ජනය අවසන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. හොඳයි අපි යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතෙන් පසුව දිනමින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිනමින පුවත්පතේ මුල්ම සිරස්තලය බවට පත් වෙන්නේ මේ අර්බුදයෙන් බැටකන ගණදුණු කොටුවන්ට ණය සහන කියන සිරස්තලය. ණය ගෙවන්න මාස 6ක කාලයක් නොගිව් අයට එරුවගත් නීති ක්‍රියාමාර්ගයත් කල් තමයි බ්ලැක් ලිස්ට් වුණු අයටත් අලුතින් ණය ලබා දෙන්න සූදානම් කියලා කියනවා. මහ බැංකුවෙන් බැංකු පද්ධතියට ඒ විදිහට උපදෙස් ලබා දීලා තිබෙනවා. ලෝපුරා කොවිඩ් ව්‍යාප්තිය ඉහළට ශ්‍රී ලංකාවත් අවධානමේ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රකාශ කරනවා. බොහොම ඉක්මන් වුණා වැඩිද කියලා අපිට හිතනවා නේද? මුවාවරණිමත් කරගන්නට කියලා එම පසුගිය දවස්වල ප්‍රකාශයක් කියුණා ප්‍රකාශ වුණා. නමුත් ඔන්න කොවිඩ් පුරා ලෝකේ පුරාම ව්‍යාප්තියට වැඩිලා තිබෙනවා. ලංකාවටත් මේ අවධානම තියෙනවා කියලා තමයි කියන්නේ. අපි ඔබට කියන්නේ පරස්සම් වෙන්න. කොවිඩ් වෙනුවෙන් අපි සූදානම් වෙලා හිටපු ආකාරයෙන් බේරෙන්න සූදානම් වෙලා හිටපු ආකාරයට සෞඛ්‍ය ක්‍රමවේදයන් භාවිතා කරන්න, මුව ආවරණ පළඳින්න, දුරස්ථාවේ තබා ගන්න, ඒ දේවල් කරමින් අපි මේ මොහොතේ හැකිතරම් මේ අවධානයෙන් මිදෙමු. මොකද බෙහෙතුත් නැති වෙලාවක්. තෙල් ගැන කතා බහට රුසියා නියෝජිතයෝ දෙදෙනෙක් ඇති. මේ පිළිබඳව අපි ටිකක් දීර්ඝව කතා බහ කරලා ලංකාදීප පුවත්පතක් එක්ක ඡායාරූපිකුත් එක්ක මේ වාර්තා කරනවා දවසේදී ලංකාදීපය. දුම්රිය සේවකින්ට වැඩට එන්න පෙට්‍රල් ලීටර් 13000ක් කලින් කතා කරපු සිරස්තලයක් ලංකාදීප සමාවෙන්න දිනමින පුවත්පතක් කියන්නේ ඒ විදිහට. බවුස 18ක තෙල් අල්ලයි. මේ අපේ අය කරන ලොකු වැරද්දක් මේ දවස්වල තෙල් හොරකම් කිරීම එහෙම නැත්නම් තෙල් සංගවා තබා ගැනීම මේ කියන කාරණාත් එක්ක බවුසර් 18ක තෙල් අල්ලලා තිනවා කියලා තමයි දැන් වාර්තා වෙන්නේ. දුම්රිය සේවකින්ට සමාන කොළඹ විශේෂ ආරක්ෂාවක් ලබා දෙනවා කියලා තවත් තොරතුරක් වාර්තා වෙනවා.
අද සහ හෙට දවසේදී පවතින්නට නියමිත පවත්වන්නට නියමිත මේ උද්ඝෝෂණයන් හා සම්බන්ධව කතා බහ කරනකොට කොළඹට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නට කටයුතු කළ තිබෙනවා කියලා තමයි ගයන් කුමාර වීරසිංහ වාර්තා කරන්නේ. මේ ආණ්ඩුව කලේ ජනතාව රවට්ටපු එකයි විපක්ෂ නායකවරයා ඒ විදිහට කියනවා. සෙනට් සභාවේ මතයේ IMF ණයවලට ගැටලුවක් නැහැ. මහ බැංකුව අධිපති විශ්වාසය පළ කරනවා. මේ IMF වලට IMF වලින් ලබා දීලා තිබෙන තීන්දුව තීරණත් එක්ක ඒ ණය ලබා ගැනීමට ප්‍රශ්නකාරී තත්ත්වයන් කිහිපයක් තිබෙනවා. ඒ සඳහා අපි සම්පූර්ණ කරන්න ඕන කාරණා කිහිපයක් ඉදිරිපත් කළා තිබුණා. නමුත් මේ කියන්නේ අද දවසේදී මහ බැංකුව අධිපතිවරයා විශ්වාසය පළ කරනවා කියලා මේ ණය වලට සෙනට් සභාවේ මතයට කිසිම ප්‍රශ්නයක් නැහැයි කියන කාරණාව. බිලින්දා අසනීපෙන් රෝහලට යන්න තෙල් නැහැ. තවත් ඡායාරූපයක් එක්ක අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරන තොරතුරක්. අසනීපව සිටින බිලින්දාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට යාමට යතුරුපැදියට ඉන්ධන ලබා දෙන ඉල්ලමින් බිලින්දෙක් තුරුළු කරගත් අමුස මියුලක් බණ්ඩාරගම පානදුර මාර්ගයේ ඉන්ධන පෙළවුම් හලකට ඇවිල්ලා ඉන්න ආකාරය තමයි මේ දකින්නේ. මේ ඉල්ලීමට සාවධානව සමන් දුන්නු ආරක්ෂණ දරින් තව පුංචි වෙලාවකින් ඉන්ධන හලට පැමිණෙනවා කියලා ප්‍රකාශ කළ තිබෙනවා බවුසර් ඉන්ධන බවුසරයක්. ඒ වෙලාවේදී ඉන්ධන ලබා දෙන්නට ඔවුන්ට කටයුතු කරන්න සූදානම් වෙලා හිටියා කියලා තමයි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ ඡායාරූපයෙන් ඉදිරිපත් කරන්නේ. නුවර එළියේදී පොලිස් ශ්‍රියේ ගැටුණු යතුරුපැදිකරුට බරපතලයි. තවත් ක්‍රියානුතරක් පිළිබඳවයි මේ තොරතුර වාර්තා වෙන්නේ. පොලිස් සැරයන්ගේ හෙල්මටේ සු ගුවන් සෙබලා සහ මිතුරා රිමාන්ඩ් ගයන් කුමාර වීරසිංහ දිනමිනට වාර්තා කරන ලිපියක්. මේ ගුවන් සෙබලා සහ මිතුරා පොලිසියෙන් අත්අඩංගුවට රැගෙන තිබෙනවා CCTV කැමරා දර්ශන ඔස්සේ යමින්. ඒ අනුව වුන් ප්‍රකාශ කළ තිබෙන්නේ මේක මේ විහිළුවට කරපු වැඩක් කියලා. හොරකම විහිළුවටවත් හොඳ නැහැ. තෙල් පොයිමේ තවත් මරණයක් කියලා අද දවසේදී දිනමින පුවත්පත එක මරණයක් පිළිබඳව වාර්තා කරනවා. අනිකුත් පුවත්පත් වාර්තා කරනවා මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා මේ වෙනකොටත් ඊයේ දවස තුල. සංස්ථාවට තෙල් ගෙන රුපියල් බිලියන 217ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලයි. අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව කතා බහ කරා පුවත්පත් කිහිපයක් එක්කම. ඉන්දියාවෙන් ණයට ගෙන දුම්රිය මැදිරි 160න් 103ක් තාම යාඩ්වල මැදිරිවල තිරිංග පද්ධතිය මෙරට ගැලපෙන්නේ නැහැ. ගෙන්වීමත් වසර ගණනක් ප්‍රමාද කරලා රාජ්‍ය ගෙනුම් පිළිබඳව කාරක සභාවේදී හෙළි වෙයි. එයයි අද දවසේදී ඉදිරිපත් කරන තොරතුරු අතරට එකතු වෙන්නේ. සාමයේ බිඳ දමන දේපල හානි කරන කිසිදු ක්‍රියාවකට ඉඩ නැහැ කියලා පොලිස්පතිවරයා කරන ප්‍රකාශයක් ඔහුගේ චාරිත්‍රාත්මක දවසේදී වාර්තා කරනවා දිනමින පුවත්පත. දිනමුන්න පුවත්පතෙන් අවසාන වශයෙන් අපි මෙන්න මේ සිරස්තලය ලබා ගන්නවා. ගැබිනි කතුන්ට රෝගීන්ට සහ දිලිඳු අයට සහන දෙන යටියන්තොට වෙස්සන්තර යටියන්තොට ප්‍රදේශයේ තරුණයෙක් මේ විදිහට මේ අපහසු මොහොතේ අර්බුදයේ මිදෙන්නට එහෙම නැත්නම් මේ අමාරු තත්ත්වයට පත් වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ඕන අය අරයි යන්න කියලා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක්ම Tamanගේ වෙළඳසැල ආසන්නයේ තබලා තිබෙන ආකාරය පිළිබඳව වටිනා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා දින මින පුවත්පත. ඒ සමගින් අපි කෙටි විරාමයකට යන්න සූදානම් වෙනවා. තවත් පුවත්පත් ගණනාවක් තිබෙනවා දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු අපි ඔබට කියන්න සූදානම් වෙලා ඉන්නවා. එමුනම් රැඳිලා ඉන්න සියත පත්තරය සමගින් යන්නේ ප්‍රධාන පාලක මැදිරියට. යලිත් අපි ඔබ මුණ ගැහෙනවා සියත පත්තරයේ සමගින් දිව ඉන පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. බැංකු ණය සහ ලීසින් අය කිරීමේදී සහනයක් උද්දමනයේ 70% දක්වා ඉහළට මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. ණය සහ ලීසින් මුදල් නැවත අය කර ගැනීමේදී සහනයක් සැලසීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ මහ බැංකුව මුලස්තරදී පැවති මාධ්‍ය හමුවකදී කරපු ප්‍රකාශ පිළිබඳව දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. සේවකීන්ට ඉන්ධන නොදුන්නොත් අද සිට ලංගම බස් වර්ජනයක් කියලා ඔන්න තොරතුරක් වාර්තා කරනවා. ලංගම බස් මේ වෙනකොටත් ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි ධාවනය වෙන්නේ. මුගක් බස් රථ තිබෙන්නේ පාරයිනේ පෝලිං වල. අද සහ හෙට කොළඹ විරෝධයට උසාවියෙන් තහනමක් නැහැ. දේශපාලන පක්ෂ අතුළු සංවිධාන කිහිපයක් සහ අද සහ හෙට කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව ව්‍යාපාරයට සහභාගී වන පිරිස්
පිරිසට ජනාධිපති මන්දිරයට පිවිසෙන මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් ඇතුළු වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට කොටුව පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ඊයේ පසුරේදී ප්‍රතික්ෂේප කරා කියන තොරතුරයි වාර්තා කරන්නේ දිවයින. පෙට්‍රල් ඩීසල් රුපියල් 250ට දෙන්න පුළුවන් මහජන උපයෝගිතා සභාපති කොප් කමිටුවේදී කියයි. මේ පිළිබඳව අපි තොරතුරු බොහොමයක් ඔබට ගෙනාවා. ඒ සමගම අද දවසේදී තවත් බොහොම හිත කලකිරෙන තොරතුරක් වාර්තා කරනවා. පණ පිටින්ම මහේෂක් යතාගේ දලයක් කපාගෙන ගිහින් ඇතා මියයි. මේ ඇතා තවත් ඇතෙක් එක්ක සිදුණු පහර දීමකදී මහේෂක් කියන මේ ඇතාට තමයි හානි වෙලා තිබෙන්නේ. ඒ අනුව ඔහු තුවාල වෙලා වැටලා ඉන්නකොට ප්‍රතිකාර ලබා දීලා තිබෙනවා වනජීවි දෙපාර්තමේන්තුවෙන්. ඒ ඇතාට ප්‍රතිකාර ලබා දීලා තිබෙන වෙලාවකත් මේ විදිහට ඇවිල්ලා දල කපාගෙන ගිහිලා තියෙනවා. ඒත් එක්කම හිසට පහර එල්ල කරලා තිබෙනවා කියලාත් වාර්තා වෙනවා. ඉන්පස්සේ මේ ඇතා මිය ගිහිල්ලා තිබෙනවා. ඒ තරම් මිලෙච්ච මිනිසුන් ඉන්නවා. ඒ අතරතුරේදී වාර්තා කරන තොරතුරු අතර තවත් ඡායාරූපයකුත් එක්ක පුවත්පත් කිහිපයකම වාර්තා කරපු තොරතුරක්. බොරුව පරදවමු යුක්තිය ඉටු කරමු භික්ෂු සත්‍යග්‍රහය ආරම්භයි. ත්‍රිනිකායක මහා නාහිමිපාණන් වහන්සේලාගේ යෝජනාවලිය වහ ඉටු කරන ලෙස ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් බොරුව පරදවමු යුක්තිය ඉටු කරමු මෙයින් භික්ෂු සත්‍යග්‍රහයක් පිටකොටුවේ බෝධීන් වහන්සේ අභියසදී ඊයේ දවසේදී ආරම්භ වුණා කියන කාරණාව මේ විදිහට දිවයිනත් වාර්තා කරනවා. මූලස්ථානයේ ඩියුටි එන පොලිස් පොඩ්ඩන්ට තෙල් නැහැ. පිට ප්‍රදේශවල සිට පොලිස් මූලස්ථානයේ රාජකාරී සඳහා වාර්තා කරන පොලිස් නිලධාරීන් ඉන්ධන සපයා ගැනීමේ ගැටලුවකට දැඩි අසුචිතාවයකටත් පත් වෙලා ඉන්නවායි කියලා මේ ප්‍රවෘත්තියෙන් වාර්තා වෙනවා. ඒ අතරතුර කතානායක මහින්ද යාප අබේවර්ධන මහතාගේ ඡායාරූපිකුත් එක්ක තොරතුරක් වාර්තා කරනවා. මම ඉන්නේ කලකිරිලා. නොමන් පළිය වඩනයි තොරතුරු වාර්තා කරන්නේ. ආණ්ඩුව තුළට වී රාජ්‍ය මුදල් කොල්ල කන ඇතැම් දේශපාලඥයින් පිළිබඳව ලැබෙන තොරතුරු නිසා තමා බොහෝ දුරට කලකිරී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කතානායක මහින්ද යාප අබේවර්ධන මහතා දිවයින පුවත්පතට ප්‍රකාශ කරා කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. මිලියන 6.26ක ජනතාවට ඊළඟ ආහාර වේල ෂුවර් නැහැ. ලෝක ආහාර වැඩසටහන තමයි එහෙම කියන්නේ. පුළුවන් තරම් බලන්න Tamanගේ ළඟ පාතායට ආහාර පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවද කියන එක ළඟ තියෙන ගෙවල් වලට හිතවතුන්ට මේ මොහොතේ ඔවුන්ගේ තත්ත්වය පොඩ්ඩක් සොයා බලන්න. හුඟක් අය ආහාර නැතිකමින් පීඩාවටපත් වෙලා ඉන්නේ මේ වර්තමාන තත්ත්වයත් එක්ක. සෞඛ්‍ය පද්ධති වටෙන නොදෙනට වෘත්තීය සමිතිය එකකතාවක කියලා තොරතුරක් ගේනවා. ඒතර තවත් කෙටි ස්ත්‍රස්තල කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ජනපතිට යන්න කියා අන්තර්යාද විරෝධතාවයක සේවකයන්ට ඉන්ධන ලැබෙයි යකඩයකා සුපුරුදු ගමනේ බේකරි 90ක් කඳුළු ගොඩේ සමස්ත රටක්ම කඳුළු ගොඩක ඉන්නකොට බේකරිත් 90ක් කඳුළු ගොඩේ කියලා තමයි කියන්නේ. විදේශ නියෝජිතයන් හරහා කැසිනෝ ටෝකන් දීම අවලංගු වෙයි. බ්‍රිතාන්‍ය අගමැති අස් වෙයි. තෙල් කතාවට රුසියාවේ දෙදෙනෙක් ඇති පිළිගන්න විමල්යයි. තවත් චෙට් 500ක් විකුණන්න හදනවා. කණ්ඩිය තෙල් පොදු සේවක සංගමේ සභාපතිවරයා තමයි ඒ විදිහට කියන්නේ. ඒ අප අද දවසේ ඉදිරිපත් කරේ දිවයින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල. අපි යනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ මහජන කොමිසම මහජන සල්ලි කන හැටි හෙළි වෙයි. කාර්ය මණ්ඩලයට දීමනා 11ක් යටතේ කෝටි 4.5ක් ගෙවලා මිනිස්සු දැනුවත් කරන්න කෝටි 8ක් වැය කරලා. ඒ සම්මුඛව තවත් ප්‍රවෘත්තියක් තෙල් වලට ඩොලර් ගන්න සල්ලි අච්චු ගහන්න වෙනවා. රටේ උද්දමනයේ 70ට යන්න පුළුවන්. ඊළඟ තෙල් නැව ගන්න තෙල් සංස්ථාවේ ඩොලර් නැහැ. පොලි අනුපාතික වැඩි කලේ උද්දමනය පාලනය කරන්න. හෙට විරෝධයකදී ගලක්වත් අතට ගන්න එපා. ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඔබ මේ දකිනවා කවුද ඒ කතන්දරේ කියන්නේ කියලා. මේ විරෝධතාවයේ පිළිබඳව ජනතාව සහභාගී වෙනකොට ජනතාවගේ පැත්තෙන් ඇත්තටම බොහොම සාමකාමීව මේ අවස්ථාවට සහභාගී වීම කළ යුතුම කාරණාවක්. එය අපිත් සිහිපත් කරනවා මේ මොහොතේදී විරෝධතාවයන් කිරීමේදී පොලිසියත් ප්‍රකාශ කරලා තිබෙනවා. මේ ඊළඟ සිරස්තලයෙන් අපිට ඒ පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රචණ්ඩ වැඩ කළොත් ඉවසන්නේ නැහැ. සමකමී බව බිඳ වැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රජයේ සහ පෞද්ගලික දේපළ වලට හානි කරමින් රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවාවී කරන නීති විරෝධී ක්‍රියා ඉවසා සිටීමට පොලිසියට හැකියාවක් නොමැති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සඳහන් කරනවා.
ලංකාවේ ලක්ෂ 62ක් ඊළඟ කැම වේල ගැන සැකයෙන් ලෝක ආහාර වැඩසටහන කියන මේ කතාවත් දවසේදී සියලු පුවත්පත් වාර්තා කරනවා. දුම්රිය යලිත් වර්ජනය කියලා සිරස්තලයකුත් ඒ අතරතුරදී තියෙනවා. ඩිපෝවෙන් තෙල් අරන් විකුණුවොත් රූට් පර්මිට් කැන්සල්. ඩිපෝවෙන් තෙල් අරගෙන විකුණන පිරිසක් අත්‍යවශ්‍ය සේවල් වලට මේ බස් රථවලට ලබා දෙන තෙල් ටික අරගෙන ඔවුන් ඒක වැඩි ගාණකට විකුණනවා. ඕක උගක් තැන්වල සිද්ධ වෙනවා. මේ වගේ තත්වයකදී මෙහෙම කරන පිරිසකුත් ඉන්නවයි කියන එක ඇත්තටම කියන්නත් දුකට කාරණාවක්. ජන විරෝධයෙන් මන්නාරම දුම්රිය රිවර්ස් එකට යයි. ජනතාවගේ විරෝධතාවයන් එල්ල කිරීම විරෝධතාවයන් වලට එකතු වීම ප්‍රශ්නයක් නැහැ කියන කාරණාව හුඟක් තැන්වලදී කියවෙනවා. අධිකරණයෙන් පවා ඒ පිළිබඳව අද දවසේදී තියෙන ප්‍රවෘත්තිත් එක්ක ඔබට පැහැදිලි වෙනවා. නමුත් විරෝධතාවයන් ඉදිරිපත් කිරීමේදී අනිත් පිරිසට Tamanගේ රටේ ජනතාවට කරදරකාරී නොවන ලෙසට හැසිරීම තමයි වග බලාගත යුතුම කාරණාව බවට පත් වෙන්නේ. මහනුවර රෝහලේ තොইল නටද්දී නාවලපිටිය රෝහලේ වීදි නාට්‍යයක් පවතින අර්බුදකාරී තත්වයෙන් රට සහ රට මිදේවායි ප්‍රාර්ථනා කරමින් මහනුවර ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ තොවිලයක් සංවිධානය කරලා තිබුණා කියන කාරණාව තමයි ඔබ මේ දකින්නේ නාවලපිටිය රෝහලෙන් වීදි නාට්‍යයකට ඉදිරිපත් කරලා 18 වෙනි පෝලිම් මරණය පයාගලින් වාර්තා වෙනවා කියලා අද දවසේ මව්බිම් පුවත්පත කියනවා. හෙට්ටිපොළ ෂෙඩ් එකක් තෙල් ලීටර් 14000ක් හංගලා කුලියාපිටිය ශාක්‍ය ඉඳුවර තොරතුරු වාර්තා කරනවා. හෙට්ටිපොළ බරම්පොළ සිපෙට්කෝ ඉන්ධන පෙරමුම්හලේ භූගත ටැංකිය එක මේ විදිහට තෙල් ලීටර් 14000ක් හංගගෙන තියාගෙන ඉඳලා තියෙනවා. ඒවා ඉතින් වැරදි වැඩ. මිනිසුන් කන්න නැතුව හාමතෙන් දුක් විඳිද්දී තොරණ පහක් ගසා පදවියේ දින 10ක මහා සැනකෙලියක් සංවිධායකයන් එන්නෙත් හෙලිකොප්ටරෙන්ලු. සැනකෙලියට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියලා උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. පණ අදින ඇතාගෙත් දලයක් කපාගෙන ගිහින් අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව කතා බහ කරා නොමිනිසුන් කරන වැඩගෙන. තෙල් දෙන එක ගැන කතා කරගන්න රුසියාවේ දෙදෙනෙක් ලංකාවට විමල් ඇතුළු පිරිසක් කටුනායකදී පිළිගනී. වැඩ වැඩි උණු පාස්පෝර්ට් කාර්යාලයට කළමනාකරණ සේවා නිලධාරීනුත් ගෙන්වයි. සෞඛ්‍ය සේවකින්ගේ තෙල් ප්‍රමුඛතාවය පැය 48කට නවතී කියලා කියනවා. මේ තොරතුරු පිළිබඳව අපි මුලින්ම අද දවසේදී පුවත්පත් කිහිපයක් එක්කම තොරතුරු වාර්තා කළා. අපි යන්න සූදානම් වෙනවා ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්නට. ඒ අනුව අපි දිනමින පුවත්පතේ ක්‍රීඩා පිටුවටයි දැන් මුලින්ම යන්නේ. කොරෝනා පරීක්ෂණයෙන් තෝරා දෙන ක්‍රීඩකයෝ අද ශ්‍රී ලංකා ටෙස්ට් පිළට දඟපන්දු යවන්නන් දෙකකට ටෙස්ට් වරම් කියලා තමයි සිරස්තලයේ තිබෙන්නේ. ප්‍රින්ස් ගුණසේකර වාර්තා කරනවා කොරෝනා රැල්ලට හසු වී තිබෙන ශ්‍රී ලංකා පිළේ අවසන් සංචිතය නම් කිරීම PCR පරීක්ෂණ ප්‍රතිඵල මත තීරණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේ උදෙසා අවසන් ක්‍රීඩකින් 13ක සංචිතයක් ලයිස්තුගත කළද ඒ කවුද යන්න පවා ප්‍රසිද්ධ කිරීම කොරෝනා වෛරස් තත්ත්වය හැමුවේ අපහසුයි ශ්‍රී ලංකා නායකයා අදහස් පළ කළේ කියලා මෙහි තවදුරටත් ප්‍රකාශ වෙනවා. කොරෝනා තත්ත්වය ටිකක් බරපතලයි ලංකාවෙත් දැන් යම් ව්‍යාප්තියක් තිබෙනවා කියන එක මේ කාරණාවත් අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් වැළකින්නට පරිස්සම් වෙන්න කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. කංග වේනාට සල්ලි මල්ලක් ක්‍රිකට් වෙතින් යුපුන්ට කෝටි 4ක මුදල් තෑග්ගක්. මීට 100 ඉසව්වේ මේ වසරේ ආසියාවේ ක්‍රීඩකයෙකු දක්වූ ඉහළම දක්ෂතාවය වාර්තා කළ යුපුන් අබේවර්ධනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් කෝටි 4ක මිලියන 40ක මූල්‍ය ආධාරයක් පිරිනමන බව ඊයේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා නිල වශයෙන් නිවේදනය කරා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ස්විට්සර්ලන්තයේ පැවති අන්තර්ජාතික මල් ක්‍රීඩා තරගයේදී තප්පර 9.906ක කාලයක් වාර්තා කරමින් යුපුන් දකුණු ආසියා හා ශ්‍රී ලංකා වාර්තා අලුත් කරමින් පළමු ස්ථානයට පත්වීමේ තොරතුරු අපේ මීට කලිනුත් ඔබට වාර්තා කළා. අද දවසේදී මේ කියවෙන්නේ ඔහුට කෝටි 4ක මුදල් තෑග්ගක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා දෙනවායි කියන කාරණාව. අපේ සුබවතුම් යලිත් එකතු කරනවා යුපුන් වෙනුවෙන්. ඉන්දීය කාන්තා පිළ හමුවේ ශ්‍රී ලංකාව 3.0කින් පරදී සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 39ක පරාජයක් අත්විය. ඒ සමගම
තරඟ 3කින් සමන්විත එක් දින තරඟාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දිය ක්‍රීඩිකාවෝ සමත් වූහ කියලා තමයි කියවෙන්නේ. සාරංගී ලෝක ශූරතා සිහින අත්හරේ. ශ්‍රී ලංකා දුර පැමිණීමේ ශූරී සාරංගී සිල්වා ඇමරිකාවේ යුචින් හිදී පැවැත්වීමට නියමිත ලෝක මල් ක්‍රීඩා ශූරතාවලියට සුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල කෙරෙහි අවධානය යොමු කරමින් ඇය ලෝක ශූරතාවයට එක්වීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒක නිසායි අය ලෝක ශූරතා සිහිනය අතහරින්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා හා රිජ්වේ රෝහල් දෙකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක් පිරිනමයි ක්‍රීඩා අමාත්‍යාංශයට තවත් රුපියල් මිලියන 122.5ක් ඡායාරූපිකත් එක්ක ඔබ මේ දකින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශමී සිල්වා මහතා විසින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා වෙත මූල්‍ය ප්‍රතිපාදන පෙරණැමු ආකාරය තමයි මේ කියන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහරගම අපේක්ෂා රෝහලට ඇමරිකානු ඩොලර් ලක්ෂ 10ක්, රිජ්වේ ආර්යලමා රෝහලට ඇමරිකානු ඩොලර් ලක්ෂ 10ක්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා මුදලට රුපියල් මිලියන 100ක් හා පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලට සහභාගී වන ක්‍රීඩකයන් උදෙසා රුපියල් මිලියන 22.5ක් පිරිනැමුවයි කියන කාරණාවයි ඒ විදිහට වාර්තා කරලා තිබෙන්නේ. පාකිස්තාන පිළේ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පෙරේදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර මේ කණ්ඩායම පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ තුල සහ එයාවට දැඩි ආරක්ෂාවක් යොදලා තිබුණා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අන්තර් පාසල් 25 පළමු ලීග් රග්බි අපරාජිත රාජකීය ත්‍රිත්ව ප්‍රතිමල්ලෝය අද කොළඹදී ගැටෙයි. අන්තර් පාසල් අවුරුදු 20න් පහළ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ 3 වෙනි සතියන්තයේ තරඟ ආරම්භ කරමින් සුප්‍රකට බ්‍රැඩිබි කුසලාන රග්බි පිටියේ පිළිමලුන් වන කොළඹ රාජකීය විදුහල් පිළ සහ මහනුවර ත්‍රිත්ව විදුහල් පිළ රාජකීය විදුහල් ක්‍රීඩා සංකේතයේදී තරඟ වදිනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. පැතුම් පිළිබඳ සිතුම් ඉටුවේ. ශ්‍රී ලංකේ මහා ක්‍රිකට් සැනකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රීමියර් ලීග් 2020 තරඟාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවින් වූ පැතුම් නිශ්ශංක ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තවත් අවස්ථා කිහිපයක් උදා කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනී කියන කාරණාව තමයි කියන්නේ. අනුව පැතුම් පිළිබඳව සිතුම් ඉටු වෙනවා කියලා තමයි කියන්නේ. අපි යන්න සූදානම් වෙනවා මේ වෙලාවේදී විදේශ පුවත් වලට අවධානය යොමු කරන්නට. දිනමින පුවත්පතටයි අවධානය. උද්දමනයේ පහත දැමීමට සිම්බාබ්වේ මහ බැංකුව රන්කාසියක් හඳුන්වා දෙයි. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මුහුණ පා සිටින අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමේ පීඩනය මැඩල පැවැත්වීමට රන්කාසියක් මේ මාස අවසන් භාගයේදී හඳුන්වා දෙන බව සිම්බාබ්වේ රජය ප්‍රකාශ කරලා තියෙනවා. එරට මුදල් ලේඛකයේ පහත වැටීම හේතුවෙන් සිම්බාබ්වේ ජනතාව දැඩි උද්දමනයකට මුහුණ පා සිටින අතර ආහාර මිල ඉහළ යාම හේතුවෙන් රජයට එරෙහි දැඩි විරෝධතාවයක්ද මතුවලා තියෙනවා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. මැති ඇමතිවරුන් බුරුතු පිටින් නැස් වෙද්දී බ්‍රිතාන්‍ය අගමැති ධූරය අත්හරේ. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අගමැති තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ස්කයි නිවුස් පුවත් සේවයේ වාර්තා කළේය. ජනතා විශ්වාසය රැක ගැනීමට අසමත් වූ බැවින් අගමැති ධූරයෙන් ඉවත් වන්නේයි එරට රජයේ මැති ඇමතිවරු රැසක් ඔහුට බල කර තිබෙනවා කියලා තමයි කියන්නේ. නෝර්වේ බලශක්ති සේවක වැඩ වර්ජනය සමතයකට පත් කිරීමට රජය මැදිහත් වෙනවා කියලා තවත් තොරතුරක් වාර්තා වෙනවා. ඒ අතරතුර දලයි ලාමාට වයස අවුරුදු 87යි කියලා තොරතුරක් වාර්තා වෙනවා. අපට ධර්මයක් සහ ඖෂධ නැතුව ජීවත් වීමට හැකිය. එහෙත් මානව දයාව නැතුව ජීවත් විය නොහැක යන ඉහත ඒ පළවෙන මානව වර්ගයාට පුදුමාකාර ලෙස ආදරය බෙදා දෙන ටිබෙට් දේශයේ පමණක් නොව සමස්ත ලෝකයේම ප්‍රජාවට ආදර්ශයකට ගත හැකි ආධ්‍යාත්මික නායකයා දලයි ලාමතුමාගේ උදාහරණ පාඨයක් සමග මේ උන්වහන්සේට වයස අවුරුදු 87ක් සම්පූර්ණයි කියන කාරණාව මේ විදිහට වාර්තා කරනවා දිනමින පුවත්පත. පාකිස්තානයෙන් චීනයට චෝදනා. චීනයේ සත්කාරකත්වයෙන් පසුගිය තැබ ඇති බ්‍රික්ස් රටවල් පහේ සමුළුවට ආරාධිත රටක් ලෙස සහභාගී වීමට පාකිස්තානයට තිබූ අවස්ථාව එක් රටක් විසින් අවහිර කරන ලැබූ බව පාකිස්තානය චෝදනා කරලා තිබෙනවා. පාකිස්තානය මේ චෝදනාව එල්ල කර ඇත්තේ ඉන්දියාව විලක් කරගැනීමෙන් බව විදේශ මාධ්‍ය වාර්තා කළේය. එමෙන් මේ සඳහා චීනයේ සහ රුසියාවේ සහයෝගය ඉන්දියාවට ලැබී ඇතැයි පාකිස්තානය වැඩිදුරටත් චෝදනා කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ වාර්තාවත් දවසේ දිනමින පුවත්පත අපිට ඒ විදිහට කියනවා. උද්දමනයේ පාලනයට අයර්ලන්තයෙන් ඩොලර් බිලියන 7ක අයවැය පැකේජයක් වේගෙන් ඉහළ යන අයර්ලන්තයේ උද්දමනය මැඩ පැවැත්වීමට රජය 2023 වසර සඳහා පැකේජයක් හඳුන්වා දීමට තීරණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේදී අයර්ලන්තයේ අගමැතිවරුන්ට
ඩොලර් බිලියන 7ක් වෙන් කිරීමට පියවරගෙන ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා. අයර්ලන්තයේ ඇමතිවරුන්ට ඩොලර් බිලියන 7ක් වෙන් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ සඳහා පසුගිය වසරේ හඳුන්වා දුන් නීති රීති සංශෝධනය කිරීමට රජය අවධානය යොමු වෙලා තිබෙනවා කියලත් ඒ අතර වාර්තා වෙනවා. ඒ තමයි දිනමින පුවත්පත. මව්බිම පුවත්පතේ අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ බ්‍රිතාන්‍ය අගමැති පුටුවෙන් බොරිස් ජොන්සන් ඉවත් වෙන්න වෙයි. ඉතාලියේ කඳුවැටියක ග්ලැසරයක් කඩා වැටි 12ක් මරණයට පත් වෙලා තිබෙනවා කියලා තොරතුරක් වාර්තා කරනවා අද දවසේ මව්බිම පුවත්පත. G7න් රුසියාවට තර්ජන. ලොවේ ධනවත්ම රටවල් 7ක නායකයන් එක්ව සැදුණු G7 අන්තර්රාජ්‍ය දේශපාලන ෆෝරමය රුසියාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙලා තියෙනවා කියන කාරණාව තමයි ඔබ ඒ දුටුවේ. වේග රජිනක් චිත්‍රපටකාරයෙක් සංගීතඥයෙක් ඉන්දීය රාජ්‍ය සභාවට එකතු වුණු පිරිසක් පිළිබඳව කලාකරුවන් පිළිබඳව තමයි ඒ විදිහට සඳහන් වෙන්නේ. වේග රජිනක් ගැනත් සඳහන් වෙනවා. ලොකුම නෙළුම් විශේෂ හමු වෙයි. සමහර වටිනා ශාකා විශේෂ මේ වෙනකොටත් ලොවෙන් අතුරුදහන් වෙලා තිබෙන බව සඳහන් කරන මේ ලිපිය තුල වාසනාවකට වගේ මිනිස් ඇස නොගසුණු විශේෂ තවමත් පවතිනවා කියලාත් කියනවා. ඒ අතරතුර දුලබ නෙළුම් විශේෂයක් පසුගියදා බ්‍රිතාන්‍යයේ කිව් රාජකීය උද්‍යානයේදී සොයාගෙන තිබෙනවා කියලා තමයි මේ කියන්නේ. විද්‍යාඥයින් මේ අලුත් විශේෂ හඳුන්වා ඇත්තේ 1852 දී බ්‍රිතාන්‍ය රජකරණපත් වික්ටෝරියා මහේෂිකාවගේ නමින් කියලා තමයි කියවෙන්නේ. ඔබ මේ දකින්නේ ඒ ලොකුම නෙළුම් විශේෂය. මහරජුගේ රාජාභිෂේක ඇඳුම් මහජන ප්‍රදර්ශනයට එහෙම කාරණාවකුත් තියෙනවා. මහරජුගේ රාජාභිෂේක ඇඳුම් මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා කියන කාරණාව. ඉතාලියේ ලැබුගිනි නිවීමට ජල විදීම්. උතුරු ඉතාලියේ පවතින දැඩි නියං තත්ත්වයක් එක්ක ලැබුගිනි හැටගෙන තිබෙනවා. ඒ නිසා ඒ ගිනි නිවන්නට හමුදාව හෙලිකොප්ටර් වලින් ජලය පහළට හෙළන ආකාරය තමයි මේ ඡායාරූපයෙන් අපි දැක්කේ. ක්‍රීඩා පිටුවටත් අපි අවධානය යොමු කරමු. මව්බිම පුවත්පතේ ශ්‍රී ලංකා පිළියේ කොවිඩ් අවදානම ඉහළයයි. නවකීන් කිප දෙනෙකුට මද ටෙස්ට් වරම් හිමි වන ලකුණු. රමේෂ් සමගින් දඟපන්දු යවන්නන් දෙදෙනෙකුට අවස්ථාව හිමි වේ කියලා දිමුත් කියනවා. ඉන්දිය කාන්තා පිළියේ ක්‍රිකට් පිළියේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සඳහන්නවා. එක්දින ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව බිඳුවටම වැටෙයි. 92 වෙනි ආනන්ද නාලන්ද සංග්‍රාමය ඩයලොග් බලගන්නවයි කියලා කියනවා. පාකිස්තාන වේගපන්දු පුහුණුකරුවා ශ්‍රී ලංකාව දෙකේ කොලයට දමයි. එහෙම කාරණාවකුත් කියනවා. පාකිස්තානයේ වේගපන්දු පුහුණුකරුවා ශ්‍රී ලංකාව දෙකේ කොලයට දමලා තියෙනවා කියන කාරණාව. අවුරුදු 17න් පහළ දෙවෙනි කොටසේ ක්‍රිකට් තරඟාවලිය ආනන්ද බීපිලට ලකුණු 258ක ජයක් හිමිලා තිබෙනවා. අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරඟාවලිය මාරිස්ටලා විදුහලෙන් වාර්තාගත ඉනිමක්. පාසල් ක්‍රිකට් පිළිබඳව යහපත් බලාපොරොත්තු රැසක් අපිට දල්වා ගන්නට ඉඩකඩ ලැබුණා. මේ කියන ප්‍රවෘත්තිත් එක්කම පසුගිය දවස්වලත් අපිට එවැනි ප්‍රවෘත්ති ගණනාවක් පාසල් ක්‍රීඩා භූමිය තුලින් වාර්තා වුණා. ඉතින් එය ක්‍රීඩාවට හිත ඇති හැමෝටම සතුටක් ගෙන දෙන කාරණාවක් බවට පත් වෙයි. අනාගතයේ යහපත් බව ඒ විදිහට අපිට දකින්න පුළුවන්කම ලැබෙවි. අපි යනවා කෙටි විරාමයක් සඳහා. විරාමයෙන් පස්සේ පුවත්පත්වල තිබෙන කාටූන් ඒ වගේම විශේෂ කවිවලට අවධානය යොමු කරමින් පුවත්පත් කියන්නේ මොනවද කියලා කියන්න අපි සූදානම් මේ විරාමයෙන් පස්සේ. අපි ඔබ මුණ ගැහෙනවා යලිත් තවක් සිතපත්‍රයේ සමගින් අපි අවධානය යොමු කරමු කාටූන් වලට. ලංකාදීප පුවත්පතයි මම මුලින්ම ඔබ වෙනුවෙන් තෝරාගන්නේ. පංකජ රුවින්දගේ සරදම් කාටූන් එක තියෙනවා. ධම්මිකගේ සද්දේ කොහොමද? කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටලු. ඒ කියන්නේ දැන් ධම්මික ඉගිලෙන්න පටන් අරගෙනද? දිවයින පුවත්පතයි දැන් අපි යන්නේ. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටූන් එක. ලංකාවේ ඉන්ධන ගෑස් විදුලිය බෙහෙත් හිඟ නිසා ඌමනාම දෙයකට හැර එහි යන්න එපා කියලා එංගලන්තයේ නවසීලන්තයේ රටවල වැසියන්ට උපදෙස් දීලලු. කොහොමද අපේ උන්දලාගේ කෙරුවාව ජාත්‍යන්තරයේ පිළිගැනීම? අපේ අයගේ කෙරුවාව තමයි ඉතින් මේ නේද ඔක්කොටම බලපාලා තියෙන්නේ. ඕකයි තත්ත්වේ. කවියටයි අපි යන්නේ. නප්පියටම නැගලා ධම්මික පෙරේරට අස්වෙන්නට කියා රනිල්ට කියූ විට
well done boy යයි පවසා ලතාවට අතවැනුවා බැසිල් තිර පිටුපසේ සිට තිරය පිටිපස්සේ ඉඳලා අතවනලා තියෙන්නේ බැසිල් නිකම්ම නෙමේ well done boy කියලා. අපි යනවා ඇතුල් පිටුවලට අවධානය යොමු කරන්නට. ආතාපේ කවි පන්තියක් තියෙනවා. ඊට කලින් අපි යන්න සූදානම් වෙනවා කාටූන් එකට. ලිඳකින් වතුර ඇදලා කලයක් පුරවනවා. අගමැති කලය. අගමැති කියලා තමයි ගහ තියෙන්නේ කලය. හැබැයි කලේ හිල් කොච්චර පිරෙව්වත් යන්නේ එළියට වතුර. ඒ ASCII වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ වගේ ඡායාරූප මේ කාටුන් එකේ තියෙන්නේ. ඉතින් කියනවා කතා කරනවා අනුර කියලා. අනුර එයිද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ආතාපේ කවි පන්තියට අපි යන්න සූදානම් වෙන්නේ. මම අරගන්නවානේ අගමැති දුහුරේ අස්වෙන්නට තමයි රනිල්ට දැන් ඇත්තේ අනුර කියන විටදී ආයෙත් පාරක් ආතා අපේ කීවා හොඳ කතාවක් කවුරුන් බාරගත්තත් ඔහොම තනතුර බරපතලයින්නේ රටම තියෙන අනතුර බොරුවට වචන හරඹේ ෆයිට් අතහැර රටනං වන්න අරගත යුතුයි පියවර. කයිය ගහලා වැඩක් නැහැ, කියවලා වැඩක් නැහැ. රට දැන් තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න එක තමයි කරන්න තියෙන්නේ. අවශ්‍ය දේවල් ටික හරි විදිහට කරලා. දින මින පුවත්පතරයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. අංජනගේ කාටූන් තියෙනවා. ලංකාවට තෙල් දෙන්න ඉන්දියාව දැන් ඇඩ්වාන්ස් ඉල්ලනවලු. ඇඩ්වාන්ස් ඉල්ලලා නතර වුණොත් ඇති කියලා කියනවා. ඇඩ්වාන්ස් ඉල්ලලා නම් නතර වෙන්නේ නැති වෙයි. ඉතින් ඉන්දියාව දන්නවනේ ඉන්දියාවේ තත්ත්වය නේද? ඒ අතරතුර අපි යන්න සූදානම් වෙනවා ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතට. අගමැතිකම දුන්නට පස්සේ ජනාධිපතිව ඉවත් කරනවා කියලා අනුර කියනවා බා. අගමැතිකම නොදැන තැනට වැඩේ කළාම ඉවරයිනේ සර්. කොහොමද ටිකිරි මොලේ? ඒ අතරතුර තවත් කාටූන් එකක් තිබෙනවා. නිමල් සිරිපාල්ද සිල්වා වගේ තමයි නේද පේන්නේ කාටූන් එකේ. අනිත් පැත්තෙන් ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන. සිරිසේනයි සිරිපාලයි. ඉල්ලාස්වීමේ ලිපිය පිටිපස්සට කරලා තියාගෙන ඉන්නවා. හිතන දේවලුත් ඇඳලා තියෙනවා දකුණු පැත්තෙන්. සිරිසේන මහත්තයා නම් නටුමක් නටනවා වගේ තමයි අපිට පේන්නේ. ඒ අතරතුරේ තවත් කාටූන් එකක් තිබෙනවා. නිමල් සිරිපාල ඉල්ලා අස්වෙයි කියලා විපක්ෂ නායකවරයා වගේ කෙනෙක් නේද දුවගෙන එනවා. හිටපු ජනාධිපතිවරයා ඒකට සතුට පළ කරලා තියෙන ආකාරය අද දවසේ කාටූන් එකෙන් අපිට ඉදිරිපත් කරනවා. අපි යනවා මව්බිම පුවත්පතට අවධානය යොමු කරන්නට. මව්බිම පුවත්පතේ MD විරත්නගේ මරිසිපාල කාටූන් එක. ඉමිතියාස් බාකීර් මාකර් කියනවා පාර්ලිමේන්තුව ගැන තරුණ පරපුරට විශ්වාසයක් නැතුළු. ඉන්න අයියලාගේ හොඳකම තමයි. ඒ අතරතුරේදී මේස දෙකක් තියෙනවා. මේස දෙකේ ජනාධිපති අගමැති කියලා පුවරු දෙක දාලා තියෙනවා. ඒ අතරතුර එන්න කියලා කියනවා. ග්‍රාමාත්‍යවරයා පුටුවේ වාඩි වෙන්න. එතකොට අරයා කියලා අහනවා අනුර කුමාර දිසානායක. එයා ඔළුවක් තියාගෙන මේසෙ නිදි. දවසේ පද 4ටයි දැන් අපි යන්නේ. කීවත් ඇමතිවරු නැව් පොලිමක් ගැන නෑතෙල් පොදක්වත් තවමත් මේ රටට එන පුරවැසියෝ පොලිම් වල පහර කන පළක් නැහැ බිහිරි ඇතුණට වයන වෙන බිහිරි ඇතුන්ට බිහිරි අලින්ට වෙන වයලා පළක් නැත. අරුණ පුවත්පතටයි අපි යන්නේ. හසන්ත විජේනායකගේ හුරේරා කාටූන් එක. ඉදිරියේදී උද්දමනය 70%ක් වේවි කියලා මහ බැංකුව අධිපතිතුමා කියනවා. ජනාධිපතිතුමා විශිෂ්ට සමාර්ථ එක්ක පාස් වෙන්න යන්නේ කියලා කියනවා. 70ක් කියන්නේ ඉතින් අපරක් විශිෂ්ට සමාර්ථයක් නේද? අවසාන වශයෙන් අපි තෝරා ගන්නවා අද පුවත්පතෙන් ෆ්‍රයිඩේ බුලට්. ආවේ දෙනවා කියා රටට හොඳ කලක් වැඩ කර ගන්න බැරිලු සමග දැන් පෙලක් අන්දරෙත් ඉස්සුවනේ ඔහොම එක ගලක් කෙලවීද දන්නේ නැ මුන් නැහෙත් බුලක් කෙලීවිද දන්නේ නැ මුන් නැහෙත් බුලක් කියලා තමයි කියන්නේ. හුඟක් අය බුල් කෙලින වෙලාවක එයා මොනවා කරයිද අපි බලාගෙන ඉමු.
අපි අදට ඔබෙන් සමුගන්නවා සියත පත්තරයේ සමගින් හෙටත් උදෑසන 6:30ට යලිත් මුණ ගැහෙන්න සූදානම්. ඔබට යහපත් වූ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.